समन्त चक्रवालेषु अत्र गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तु सग्गमुखदं धम्मश्रवण कालो अयं भदन्ता ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස චත්තාරිමානි පුන්න කම්මානි මයා සයං අභිඤ්ඤා සච්චිකत्वा පවේදිතානි ඛතමාරි චත්තාරි අත්ති පුන්න කම්මං කන්හං කන්හ විපාකං අත්ති පුන්න කම්මං සුක්ඛං සුක්ඛ විපාකං අත්ති පුන්න කම්මං කන්හ සුක්ඛ විපාකං අත්ති පුන්න කම්මං අකන්හං අසුක්ඛං අකන්න සුක්ඛ විපාකං කම්මක්ඛයාය සංවත්තති ගුණබර පින්වත්නි අද ධර්ම දේශනාවේ මාතෘකාව හැටියට දීලා තියෙන්නේ ජීවිත හැඩගැන්මට කර්ම සාධකයේ බලපෑම කියන මාතෘකාවයි. තාම වටිනා හොඳ මාතෘකාවක්. ජීවිත හැඩගස්වා ගන්නට කර්මයේ බලපෑම. බුදුදහමේ උගන්වන මූලික સિદ્ધාන්ත අතර එක මාතෘකාවක් තමයි කර්මය. අපිට මේ ධහම විග්‍රහ කර ගන්නකොට හඳුනා ගන්නකොට ඉගෙන ගන්නකොට කර්ම සංකල්පය අතහරින්න පැත්තකට කරන්නම බැරි එකක්. බුදුරජාණන් වහන්සේ ලෝකය තුල පවතින නියාම ධර්ම පහක් උගන්වනවා. මේ සියල්ල සිද්ධවන්නේ ඔය නියාම ධර්මයන්ට අනුකූලවයි කියලා උන්වහන්සේ අපට නියාම ධර්ම නියති පහක් ඉගැන්වුවා. මේ ධර්මතා පහෙන් තොරව ලෝක කිසිවක් ඇති වෙන්නේ නැත. ලෝක කිසිවක් සිදුවන්නේ නැත. මොනවද මේ නියාම? බීජ නියාම, උතු නියාම, අංක 3 කම්ම නියාම, ඊළඟට ධම්ම නියාම, චිත්ත නියාම. මේ පහෙන්ම මැද තියෙන එක තමයි කම්ම නියාමය. ඒක ලෝකයේ સિદ્ધාන්තයක්. විවිධ දේ සිදුවීමේදී කර්මය කොතරම් දුලට ජීවිතවලට සත්ව ජීවිතවලට ලෝකයට බලපානවාද කියන එක ඒ නියාම ධර්මයේ තුලින් බුදුරජාණන් වහන්සේ ලෝකෙට හෙළි කළා. එහි බලපෑම පවතින්නේ නැති එකම තැන තමයි නිර්වාණය. ඒ හැරෙනකොට කර්ම නියාමේ දායාදයන් සියලු කාර්ය සාධනේලා බලපාන හේතු සාධකයක් බවට පත් වෙනවා. ඒ නිසා අපිට කර්මයෙන් බේරෙන්න බෑ. මොහොකින් බේරුණත් කර්මයෙන් නම් බේරෙන්න බෑ. කර්මය ප්‍රධාන දෙකක්, කුසල කර්ම, අකුසල කර්ම. ඒ කුසල කර්ම අකුසල කර්ම වශයෙන් මූලික වශයෙන් බෙදා හදා ගත්තාම අපට විවිධාකාර කුසල ධර්ම හඳුන්වනවා. විවිධාකාර අකුසල ධර්ම හඳුන්වා දෙනවා. ඒ නිසා කර්ම සාධකය කියන්නේ අපි
අපේ ජීවිත වෙලාගත් සාධකයක්. හරියට අප වෙලාගෙන ඉන්න එක පැත්තකින් ගත්තාම මහා බියකරු සර්පෙක් වගේ. කොයි වෙලාවේ කර්මය අපට දෂ්ට කරනවද කියලා කියන්න බෑ. කොතරම් අපි හිතාගෙන හිටියත් මොනතරම් දේ නිර්මාණය කරගෙන හිටියත් කර්මයේ විසින් අපට කරන බලපෑම සුළුපටු දෙයක් නෙවෙයි. ඒ නිදහස් වෙන්නට බුදුරජාණන් වහන්සේටත් බැරි වුණා. රහත් හිත සකස් වන්නේ මේ කර්මය කියන එකෙන් ඇතිවෙන්නා වූ සිද්ධාන්ත බලපෑම සදහටම නතර කිරීමයි. ඒ සිද්ධාන්තේ නතර කරන පුතුරු නිර්වාණ අවබෝධයෙන් අපි කරන හැම දෙයකම විපාකයක් අපිට ගොඩ නැගෙනවා. ඒ නිසා අපේ ජීවිතවලට මෙතරම් බලපාන සාධකයක් ධර්මයේ තුල ලිහිසි පහසු ආකාරයට හොයාගන්න ලැබෙන්නේ නැහැ. ඒ සඳහා අපිට හඳුනා ගන්න හොඳ මාතෘකාවක් තමයි මම මේ වෙලාවේ දේශනා කරන්නට යෙදුනේ මජ්ක්‍ධිම නිකායේ මජ්ක්‍ධිම පඤ්ඤාසකේ කුක්කුරවතිය සූත්‍රය. කුක්කුරවතිය සූත්‍රයෙන් බුදුරජාණන් වහන්සේ අපට කර්ම වර්ග 4ක් හඳුන්වා දෙනවා. කර්ම වර්ග 4ක්. කර්මයේ එක බෙදීම් රාශියක් තියෙනවා. අපි කියන ditta ධම්ම වේදනීය කර්මයේ උපපජ්ජ වේදනීය කර්ම අපරාපරේ වේදනීය කර්ම අහෝසි කර්ම නේද? ඒ විදිහේ විවිධ බෙදීම් අපට හඳුනා ගන්න ධර්මයේ අවස්ථා දින අතර බුදුරජාණන් වහන්සේ විශේෂ කර්ම ඉගැන්වීමක් මේ කුක්කුරවතිය සූත්‍රයෙන් අපිට පෙන්වා දෙනවා. කොතෙක් දුරට අපේ ජීවිතයට මේ කර්ම සාධකයේ බලපානවද කියන කාරණාව ඒත්තු ගන්නවන්නට. ඒදී උන්වහන්සේ දේශනා කරනවා චත්තාරිමානි පුන්න කම්මානි මයා සයං අභිඤ්ඤා සච්චිකත්වා පවේදිතානි. පුන්න මා විසින් අවබෝධ කරගත්ත වටහාගත්ත තේරුම් ගත්ත චත්තාරිමානි පුන්න කම්මානි කර්මයේ බලපෑම් සාධක 4ක් අපිට තියෙනවා. කර්ම බලපෑම් සාධක 4ක් තියෙනවා කියලා. පළවෙනි එක තමයි අත්ති පුන්න කම්මං කන්හං කන්න විපාකං. පුන්න කර්මයේ එක සාධකයක් තමයි කළු කර්ම තියෙනවා, කළු විපාක නිෂ්පාදනය කරනවා, ඇති කරනවා. සමහර කර්ම කළුයි එයින් අපට බලපාන සාධකය කළු සාධකයක්. ඊළඟට දෙවෙනි සාධකය තමයි අත්තිපුන්න කම්මං සුක්ඛං සුක්ඛ විපාකං. පුන්න තවත් කර්මයක් තියෙනවා සුදුයි. සුක්ඛං සුදු කර්ම තියෙනවා, විපාකය සුක්ඛ කම්මං සුදු විපාක ලබා දෙනවා. මේ බලපෑම් කර්ම සාධකයේ දෙවෙනි බලපෑම. තුන්වන බලපෑම අත්තිපුන්න කම්මං අකන්නං අසුක්ඛං. අත්තිපුන්න කම්මං කන්න සුක්ඛ විපාකම්. තුන්වන සාධකයේ තමයි කන්න සුක්ඛ විපාකං. කළු සුදු දෙකම වර්ග වෙච්ච, කවලම් වෙච්ච, කළු සුදු දෙකම කවලම් ඌ කර්ම තියෙනවා. ඒ දෙකෙන් කළු සුදු දෙකම බලපෑම් කරනවා. හතරවෙනි සාධකය අතිපුන්න කම්මං අකන්හං අසුක්ඛං අකන්හා සුක්ඛ කම්ම විපාකං. සමහර කර්ම තියෙනවා සුදුත් නෑ කළුත් නෑ. සුදු කළු දෙකේම විපාක ඇත්තේ නෑ කියලා. ඊටාම ලස්සන විග්‍රහයක් බුදුහාමුදුරුවෝ කර්මය පිළිබඳව මේ කුක්කුරවතිය සූත්‍රයේදී පුන්න ඉදිරිපත් කරගෙන දේශනා කරනු ලබනවා.
අපි ඒ තවදුරටත් විග්‍රහයට ලක් කර ගන්න ඕන දැන් කොහොමද මේ සුදු කළු කර්ම අපට සාධක වන්නේ විපාක නිර්මාණය කරන්න කියලා. කෝලිය ජනපදයේහි හලිද්ද වසන කියන නියම් ගම බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලේ උන්වහන්සේ වෙත පැමිණෙනවා ගෝ ව්‍රතය රකින්න කෝලිය පුත්‍ර පුන්නත් එයාගේ ව්‍රතේ බවට පත් වෙලා තිබෙන ගෝ ව්‍රතයයි. ගවයෙකුගේ චරිතය නිර්මාණය කළා. හරකෙකුගේ චරිතය ඔහු නිර්මාණය කළා. ඊළඟට සුනක ව්‍රතය අනුගමනය කළ සේනිය කියලා තවත් පරිබ්‍රාජකයෙක්. පුන්න පරිබ්‍රාජකයයි කෝලිය පුත්‍ර පුන්නයි සේනිය පරිබ්‍රාජකයයි. සේනිය පරිබ්‍රාජකයා අනුගමනය කළ ව්‍රතය හඳුන්වා දීලා තියෙන්නේ සුනක ව්‍රතය. බල්ලෙක්ගේ චරිතයයි නිර්මාණය කළේ. එක්කෙනෙක් හරකෙකුගේ චරිතය ඉදිරිපත් කළා. අනිත් එක්කෙනා බල්ලෙක්ගේ චරිතය ඉදිරිපත් කළා. එක එක අය පැරණි කාලේ අනුගමනය කළ මේ ක්‍රියාදාමයන් අදටත් ඒ ලෙසම තියෙනවා. අදටත් ඒ ලෙසම තියෙනවා. සමහරුන්ගේ ඉදිරිපත් කිරීම බලපෑම මනුෂ්‍ය ජීවිතයක් ලැබුවට ඔහු ජීවත් වෙන්නේ හරකෙක් වගේ. සමහර අයගේ බලපෑම් තියෙනවා. ඔහු ජීවත් වෙන්නේ හරියට බල්ලෙක් වගේ. එදා මේවා ඒ චරිත දෙක ඊටාම ගැඹුරට බැහැලා හරකාගේ චරිතයත් සුනකයාගේ චරිතයත් දෙකේ ඇතුළටම බැහැලා වැඩ කරපු අය හිටියා. ඉතින් ඒ චරිත දෙකක් තමයි මේ තියෙන්නේ. කෝලිය පුත්‍ර පුන්නත් සුනකරවතේ සමාදන් වෙලා නිර්වත්ව ජීවත් වුණු බල්ලෙක් වාගේ නිර්වත්ව ජීවත් වුණු අල්ලට ඇඳුම් අඳින්නේ නැහැ නේද? එයා එහෙම තමයි ව්‍රතය අනුගමනය කළේ. ඇඳුම් අඳින්න නැතුව මේ සේනිය කියන පරිබ්‍රාජකයා. අද්දා කෝතේ අහං පුන්න නලභාමි අලං පුන්න තිට්ඨතේ තං මාමං ඒතං පුච්චීති. පුන්න බුදුහාමුදුරු මුණ ගැහුණා. පුන්න බුදුරජාණන් වහන්සේ මුණ ගැහිලා කියනවා බුදුහාමුදුරුවනේ මගේ යාළුවෙක් ඉන්නවා. එයා අනුගමනය කරන්නේ සුනක ව්‍රතයයි. බුදුරජාණන් වහන්සේට පුන්න කියනවා මේ මගේ යාළුවා අනුගමනය කරන ව්‍රතය කුක්කුර ව්‍රතං කුක්කුර වතං භාවේති පරිපුන්නං අබ්බෝ කින්නං. ඊටාම සුනකයාගේ පැවැත්මේ තියෙන ස්වභාවය හොඳට පරිපූර්ණ කරලා කිසිවක් අඩු නැහැ. එතකොට මේ පරිපූර්ණ භාවය තුල සුනක ව්‍රතය හුනක වතම් භාවේති කිව්වහම බල්ලෙක් වාගේ හැසිරෙනවා. අත් දෙකේ කකුල් දෙකෙනු යන්නේ. හතර ගාතෙන් යන්නේ. අතින් අරගෙන කන්නේ නැහැ. ඔළුව පහත් කළා කටින් තමයි කන්නේ. සමහර විට මූත්‍ර කරනකොටත් එහෙම වෙන්නේ නැති. බලු ව්‍රතය අනුගමනය කරනකොට සියලුම ක්‍රම වේදේ විදියට පාවිච්චි කරනවා. ඒ නිසා පුන්න බුදුහාමුදුරුවන්ට කියනවා බුදුහාමුදුරුවනේ මගේ යාළුවා සේනිය සුනක ව්‍රතය හරියට ක්‍රියාත්මක කරනවා. ඊළඟට කුක්කුර සීලං භාවේති සුනක සීලය අනුගමනය කරනවා. සුනක සීලේ ඉතින් බලාගෙන ඉන්නවා කොච්චර කැම දුන්නත් නේද? සතෙක් දැක්කොත් අතාරින්නේ නැහැ. මොනතරම් හොඳ රසවත් කැම දුන්නත් සතෙක් දැක්කොත් අතාරින්නේ නැහැ. හොඳ සීලයක් රකින්නේ නැහැ. ඒ බඳු හොර සීලයක් තමයි සුනකයට තියෙන්නේ. ඊළඟට කුක්කුර චිත්තං භාවේති සුනක හිතක් ඔහුට තියෙන්නේ. බල්ලෙක් වගේ තමයි සිතිවිලි ගන්නෙත්. සිතිවිලි නිර්මාණය කරගන්නෙත්
ආකල්ප ස්වરૂපයන් ගොඩනගා ගන්නෙත් බල්ලෙක් විදියට. කවුරු හරි එනකොට බුරන්න පටන් ගන්නවා. හරියට බල්ලෙක් වගේමයි. ඒ විදියට ඔහුගේ මේ කුක්කුර චිත්තම් භාවේති සිත ඒ විදියට ක්‍රියාත්මක වෙන කුකුරා කප්පං භාවේති සුනක ආකල්ප ඔහු දිනු කරනවා. ක්‍රම හතරක් අනුගමනය කරනවා. මොනවද? සුනක ව්‍රතය, සුනක සීලය, සුනක සිත, සුනක ආකල්ප. බුදුරජාණන් වහන්සේගෙන් අහනවා ස්වාමීනි මේ තරම් කැපවීමෙන් මේ තරම් උනන්දුවෙන් මේ තරම් වෙහෙස මහන්සියෙන් ලොකු බලාපොරොත්තු තියාගෙන මේ සුනක ව්‍රතය අනුගමනය කරලා ඔහුගේ පරලෝ කොයි වගේ එකක් වේද? බුදුරජාණන් වහන්සේ කියනවා අද්ධාකෝතේ අහං පුන්න නලභාමි. පුන්න මට මේ කාරණාව පිළිබඳව එච්චරම ඔබට දැනුම් දෙන්න හිතක් එන්නේ නැහැ. අලං පුන්න තිටතේතං. ඒක පැත්තකින් තියන්න. ඔයාගේ යාළුවාගේ පරලෝව ගමන පිළිබඳව අහන්න එපා. ඒක පැත්තකින් තියන්න. එහෙම කියලා උන්වහන්සේ මාමං ඒතම් පුච්චීති ඔබ නැවතත් මට වද දෙනවා නම් නෑ මට දැනගන්න ඕන මේක කියලා නැවතත් මට වද දෙනවා නම් මේක අහගන්න ඕන කියලා අපිට කෝත්‍යාහං ව්‍යාකරිස්සාමි. එහෙනම් මම ඔබට හරියටම කියන්නම් ඔබගේ සේනිය කියන කුකුර ව්‍රතය අනුගමනය කරන යාළුවාගේ සංසාර ගමන කුමක්ද වෙන්නේ කියලා. එතෙන්දී උන්වහන්සේ දේශනා කරනවා කායස බේදා පරම්මරණ කුකුරාණං සහව්‍යතං උපජ්ජති. කිසිම සැකයක් නැහැ පුන්න ඔහු මැරිච්ච ගමන් බල්ලෙක් වෙලා උපදිනවා. ඔහුට හිමිවන දායාදය ඔහු ලබන ප්‍රතිඵලය මේ ව්‍රතය අනුගමනය කරලා දැඩි දුක් කන්දරාවක් විඳගෙන වැරදි ව්‍රතයක් ක්‍රියාත්මක කරලා මිනිහෙක් හැටියට ඉපදිලා වැරදි ක්‍රමයක් අනුගමනය කරලා ඒ ප්‍රතිපත්තිය ඔහු ලබන දායාදේ තමයි මැරිච්ච ගමන් ඔහු බල්ලෙක් වෙනවා. මම කිව්වනේ ඔබට මගෙන් මේක අහන්න එපා කියලා. ඔය දැඩි කම්පණයටපත් වෙනවා පුන්න. තමන්ගේ යාළුවාගේ ජීවිත කතාන්තරය පිළිබඳව අහලා පුන්න හුඟක් දැඩි කම්පණයටපත් වෙනවා. බුදුරජාණන් වහන්සේ නැවත කියනවා උපජ්ජන්ති මේ සීලෙන් මේ ව්‍රතයෙන් මේ තපසින් මේ බඹසරින් දෙවියක් වෙනවා කියලා ඔහු අදහසක් ඇති කරගෙන ඉන්නවා නම් බලු ව්‍රතයක් අනුගමනය කරලා බලු චරිතයක් නිර්මාණය කරගෙන වැඩ කරලා ඔහු හිතාගෙන ඉන්නවා නම් මම දෙවියෙක් වෙනවා කියලා සාස්ස හෝති මිච්ඡා දිට්ඨි. ඒක ඔහුගේ වැරදි දැක්මක් විතරයි. ඒක ඔහුගේ වැරදි දැක්මක් විතරයි. ඒක ඔහුගේ හරි දැක්මක් නෙවෙයි. ඒ නිසා ඒ ඔහුගේ මිත්‍යා දෘෂ්ටියට වැරදි දැක්මෙන්ට තවත් සාධකයක් නිර්මාණය වෙනවා. ඔහු කරන්නා වූ ඒ කර්මයට අනුරූප වන වැරදි දෘෂ්ටියට අදාළ තවත් කර්මයක් ඔහුට නිර්මාණය වෙනවා. මිච්ඡා දිට්ඨිකස්සකෝ අහං පුන්න දින්නම් ගතිනං අඤ්‍යතරං ගතින් වදාමි. මිත්‍යා දෘෂ්ටිය අනුගමනය කිරීමෙන් වැරදි දැක්ම නිර්මාණය කර ගැනීමෙන් ඔහුට ප්‍රතිඵල දෙකකට හිමිකම් කීමට සිද්ධ වෙනවා. මොනවද දින්නම් ගතිනං ගති දෙක? නිරයං වා තිරච්ඡාන යෝනිං වා. ඒ වැරදි දෘෂ්ටිය ඔහු හිමි කරගන්නේ නරකාදියත් තිරිසං අපායත් පමණයි. ඉතින් එහෙම දේශනා කළාම සේනියෝ කුක්කරවතිකෝ සේනියට ගිහිල්ලා මේ තොරතුරු කිව්වහම මම ඔබේ ව්‍රතය පිළිබඳ ශ්‍රමණ බවත් ගෞතමයන් සමග සාකච්ඡා කළා.
ඒ ශ්‍රමණ ගෞතමයන් කවදාක්වත් බොරු කියන කෙනෙක් නෙවෙයි. හැමදාම ලෝකෙට සත්‍ය ප්‍රකාශ කරන කෙනෙක්. ඒ නිසා එහෙම කිව්වහම සේනියෝ කුක්‍රවතිකෝ පරෝදී. ඔහු හොඳටම අඬන්න පටන් ගත්තා. අස්සූනි පවත්තේසි කඳුළු හෙලන්න පටන් ගත්තා. දැන් සේනියහනෝ හරි. මම අනුගමනය කරන්නේ සුනක ව්‍රතයයි. එතකොට ඔබ ගෝව්‍රතය අනුගමනය කරන කෙනෙක්. ගෝව්‍රතය අනුගමනය කිරීමෙන් පුන්න ඔබ බලාපොරොත්තු වන්නේ කුමක්ද? ගව ව්‍රතය ඔබ රකින්න, ගව සීලය ඔබ රකින්න, ගව චිත්තය ඔබ දියුණු කරනවා, ගව ආකල්ප ඔබ වඩනවා. ඔබ කටයුතු කරන්නේ හරකෙක් වාගේ. එහෙනම් ඔබටත් හිමිවන්නේ එම විපාකයමයි නේද? ඔබත් පරලොව ගියාට පස්සේ හරකෙක්. මේ වැරදි දෘෂ්ටිය තුල ඔබටත් හිමිවන්නේ අවීචිය නරකාදී දෙකයි. එහිදී බුදුරජාණන් වහන්සේ මේ ධර්මය තුල, මේ ක්‍රමවේදය තුල යම් කිසි දෙයක් සිදු කළාම ඒ හේතුවට අදාළ කර්ම විපාකයක් ගොඩ නැගිනවා. ඒ නවත්තන්න කිසිවෙකුටත් බෑ. ඒ නිසා අපි කරන කියන දේ පිළිබඳව අපිට මේ හේතුඵල ධර්මතාවය කර්මය හා බැඳී පවතින සංකල්පයක්. කල්යාණකාරී කල්යාණං පාපකාරී ච පාපකම්. හොඳ දේ කරන්න හොඳ වැපිරීමක් සිද්ධ කරනවා. නරක දේ කරන්න නරක වැපිරීමක් සිද්ධ කරගන්නවා. ඒ ප්‍රතිඵල තමයි ඔහු හිමි කරගන්නේ. ඔබ වගා කරන්නේ වවන්නේ කුමක්ද? යාදිසං වපතේ බීජං තාදිසං හරතේ පලං. ඔබ වපුරන දේ ඔබට ලැබෙන්නේ. ඒ නිසා අපේ ජීවිතවලට බලපාන කර්ම සාධකයේ කියන එක පිළිබඳව අපි හැම දෙනාගම දැඩි අවධානය යොමු කරන්න ඕන. බුදුරජාණන් වහන්සේ තරම් කර්මය විග්‍රහ කළ, ඉදිරිපත් කළ, අනුමත කළ, උපදේශ ලබා දුන්නු ශාස්ත්‍රවරයෙක් තවත් ඇත්තේ නැහැ. ඒ නිසා අපට උන්වහන්සේ කර්මය හඳුන්වා දෙනකොට කියනවා චුල්ලකම්ම විභංග සූත්‍රයේදී චේතනාහම් භික්කවේ කම්මං වදාමි. මහණෙනි කර්මය කියලා කිව්වේ චේතනාවට. චේතනා චෛතසිකයයි. චෛතසිකවලදී ප්‍රධාන සාධකයක් සබ්බචිත්ත සාධාරණ උගන්වනවා. සබ්බචිත්ත සාධාරණ වල උගන්වන එක චෛතසිකයක් තමයි කර්ම සාධකය. චේතනා චෛතසිකය. ඒ චේතනා චෛතසිකය අපි හැම දිනාටම බලපාන සාධකයක්. චේතනාව සියල්ලටම බලපානවා. අපිට හිතන්න නැතුව යමක් කරන්න බෑ. අපිට සිතිවිලි එනවා. ඒ සිතිවිලි අපිට ගලාගෙන එනකොට ඒවා හොඳ නරක වශයෙන් වර්ගීකරණයට ලක් කරනවා. වර්ගීකරණයට මේ චේතනාව ලක් වෙනකොට අපිට බුදුරජාණන් වහන්සේ දේශනා කරන චේතයිත්වා එතන නවතින්න ඕනේ නැහැ. බොහෝ විට අපි ගත්තාම චේතනාහම් භික්කවේ කම්මං වදාමි කියලා හැම එකක්ම චේතනාවට පමණක්ම බාර දීලා ක්‍රියාත්මක වෙන්න. සමහර කපටි අදහස් ඇති අය තීරණය කරනවා. දැන් අපි උදාහරණයක් ඇටියට ගත්තාම බුදුහාමුදුරන්ට පහනක්පත් පත්තු කරලා පූජා කරන්න ඕනේ නැහැ. බුදුහාමුදුරන්ට මලක් ඒවා හිතින් කරන්න පුළුවන්. ඒ කපටියෙක්. එයාට දෙන අංකය තමයි කපටියා කියන අංකය. එයා නැවතිලා ඉන්නෝ චේතනාහම් භික්කවේ කම්මං වදාමි කියන වචනේ. එහාට යන්නේ. චේතනාහම් භික්කවේ කම්මං වදාමි කියලා දේශනා කරලා උන්වහන්සේ එතනින් එහාට ගිහිලා විස්තර කරනවා චේතයිත්වා කම්මං කරෝති කායේන වාචාය මනසා. හිතලා කර්ම රැස් කරනවා කොහෙන්ද? කයින් වචනෙන් සිතින්.
ඒ නිසා කපටින් දන් දෙන්නේ නැහැ, පින්කම් කරන්නේ. ඒ කපටියාගේ ස්වરૂපය මොකද්ද? එයා හිතන හිතින් ඔක්කොම කරන්න පුළුවන් කියලා. එහෙමයි හම්බෙලා තියනවා නේද උනතර. දැන් සමහර විට ඔය ඇත්තන්ට කියන්නේ මල් පූජා කරන්න ඕනේ නැහැ. පහන් පත්තු කරන්න ඕනේ නැහැ. ඒවා හිතින් හිතුවාම ඇති කියලා. අන්න කපටියාගේ අදහසක්. සිතින් සිතන සිටිවිල්ල ක්‍රියාත්මක වෙන්න ඕන. විපාක දෙන්න නම් දැන් අපි එකක් අරගෙන බලන්න අකුසල කර්මය. ප්‍රාණඝාත අකුසල කර්මය. ප්‍රාණඝාත අකුසල කර්ම අපි කොතරම් සිතින් කරනවද? ඔක මරන්න ඕනේ නේද? ඔක තියන්න හොඳ නෑ. එහෙම සමහර විට කේන්ති ගියාම කොච්චර කියනවද? නේද? ඒකට විපාකයක් තියෙනවද? ඒකට විපාක සිද්ධ නම් කර්මය කර්මපතයක් බවට පත් වෙන්න ඕන. දැන් ප්‍රාණඝාත අකුසල කර්මයේ සිද්ධ වෙන්න කරුණු පහක් සම්පූර්ණ වෙන්න ඕන. තෝ මරණවා උඹ මරණවා කියලා කිව්වට ප්‍රාණඝාතයේ සම්පූර්ණ නැහැ. අකුසල විපාක ගොඩ නැගෙන්නේ නැහැ. ප්‍රාණඝාතයේ සම්පූර්ණ වෙන්න නම් පානෝ හවේ පාන සංඤී වදක චිත්ත මුපක්කමෝ තේන ජීවිතනා සෝච අංගා පංච වදස්සිමේ කියලා. පානෝ හවේ ප්‍රාණියෙක් වෙන්න ඕනේ. පාන සංඤී ඒ සතාට පණ තියෙනවා කියලා දැනගන්න ඕන. මැරිච්ච සතෙකුට ගිහිල්ලා ගහනොත් ਉਹ මරනවා කියලා. ප්‍රාණඝාත අකුසලයේ සිද්ධ වෙනවද? නැහැ. මොකද මේ ගහලා තියෙන කාටද? මැරිච්ච සතෙකුටයි. ඒ නිසා කියනෝ ප්‍රාණියෙක් වෙන්න ඕන පාන සංඤී පණ තියෙනවා කියලා දැනගන්නත් ඕන. වදක චිත්ත අන චේතනා චෛතසිකය. මරණවා කියන චෛතසිකයේ සිත තියෙන්න ඕන. මැරීමේ චේතනාව. පානෝ හවේ පාන සංඤී වදක චිත්ත මුපක්කමෝ. ඝාතනය සඳහා යොදා ගන්න උපක්‍රමය කුමක්ද? බෙල්ල මිරිකලාද? වෙඩි තියලාද? වසවිස දීලාද? හදිහූනියම් කළාද? මොකද්ද පාවිච්චි කරන ක්‍රමය? ඝාතනය සඳහා යොදා ගන්නා උපක්‍රමය කවරේද? නිකම්ම හිතුවා කියලා මිනිහෙක් මැරෙන්නේ නැහනේ. ඔබ මැරියන් කියලා හිතුවට මිනිහෙක් මැරෙනවද? නැහැ. ඒ නිසා මරන්න උපක්‍රමයක් පාවිච්චි කළ යුතුයි. එතකොට මේ උපක්‍රමය යොදා ගන්නවා. කොහොමද මරන්නේ? තේන ජීවිතනාසෝච. ඒ උපක්‍රමයෙන් මියයන්ටත් ඕන. ඒ උපක්‍රමයෙන් මියයන්ටත් ඕන. දැන් ඔන්න අපි මේ පාරේ යනකොට මිනිහෙක් අපි දන්න හතුරෙක් කියලා වාහනේ යනකොට මෙයා මරන්න ඕන කියලා හප්පනවා. මුත් එයා ඒකෙන් මැරෙන්නේ නැහැ. එයා මැරෙන්නේ වෙනත් එකකින්. එතකොට අරයාගේ ප්‍රාණඝාත අකුසලයේ සම්පූර්ණ නැහැ. සම්පූර්ණ වෙන්නේ නැහැ. කර්මපතය බවට පත්වන්නේ නැහැ. තමන් යොදා ගන්නා වූ උපක්‍රමයෙන්ම ඝාතනය සිද්ධ විය යුතුයි. බලන්න කොච්චර මේ සියලු කාරණා හඳුන්වා දෙනකොට ඔය පංචශීලයේ තුල ඒවා සිද්ධ වීමේදී බලපාන හේතු සාධක. ඉතින් අපේ සමහර කපටි අය තීරණය කරනවා සිත තිබුණාම ඇති, චේතනාව තිබුණාම ඇති. ඒක වැරදි අදහසක්. වැරදි දැක්මක්. චේතනාහම් භික්කවේ කම්මං වදාමි කියලා උන්වහන්සේ දේශනා කරලා ඊට පස්සේ උන්වහන්සේ දේශනා කරන චේතයිත්වා සිතින් සිතා කම්මං කරෝති. කර්මය කරයි කොහෙන්ද? කායේන වාචාය මනසා. පාවිච්චි කරන්න ඕන කය වචනේ සිත කියන තුන්දොර ඒ කාර්ය සඳහා පාවිච්චි කළ යුතුයි. එහෙම නැත්නම් අපි කවුරුවත් දන් දෙන්නේ නැහැ. අපි නෝ මම දානයක් දෙනෝ හිතින්.
ඔන්න බඩු එකතු කරන ඔක්කොම ඔන්න හාමුදුරුත් ගෙදරට වැඩමුවා. බෙරක් ගැහුවා. ඔන්න දානෙත් මං පූජා කළා. දැන් දානානිසංස ලැබෙනවද? නැහැ. දානානිසංස ලැබෙන්නේ නැහැ. ඒ නිසා වැරදි දෘෂ්ටිවල හුඟක් අය හිර වෙලා තියෙනවා. ඒ වැරදි දෘෂ්ටි වලින් හුඟක් නිදහස් වෙන්න ඕන. එතකොට මේ විදිහට උන්වහන්සේ දේශනා කරන පළවෙනි කාරණාව තමයි කතමංච පුන්න කම්මං කන්හං කන්හ විපාකං. අපේ ජීවිතවලට බලපාන කර්මයේ පළවෙනි සාධකය උන්වහන්සේ විස්තර කරනවා. පුන්න කොහොමද කන්හං කන්න විපාකම්. ඇතම් කෙනෙක් කලු කර්ම කරනවා කලු විපාක ලබනවා. කලු කර්ම කරනවා කලු විපාක ගොඩනගා ගන්නවා. මොනවද මේ කලු කර්ම කලු විපාක ගොඩ නැගෙන්නේ? දරුණු කායික ක්‍රියාවන්ගෙන් කටයුතු කරනවා. දරුණු කායික ක්‍රියාවන් කයින් කරන දේවල් හරි දරුණුයි යෝ. ඒ වගේම වාචික ක්‍රියාවන් දරුණුයි. වචනෙන් කියන දේවල් ඊටාම දරුණු ඒවා. ඊළඟට මානසික ක්‍රියාවන් ඊටාම දරුණුයි. මනසේ ඔහු ගොඩනගෙන සිටිවිලි ඊටාම දරුණු මට්ටමේවා. ඒවට කියනෝ කලු කර්ම. කලු කර්ම. එතකොට මේ කලු කර්ම සිද්ධ කරගත්තාම ඒකෙන් දරුණු ස්වභාවය ඇති නිසා දරුණු ස්වභාව ඇතිව ලෝකෙහි උත්පත්තිය ලැබෙනවා. සේතාපි සත්තා නේරිකා නිරිසතුන් තිරිසං නරකාදී උත්පත්තිය ලැබෙන තත්වයක්. හරියට නිරයේ ඉන්න සත්තු වාගේ. මනුෂ්‍ය ලෝකේ උත්පත්තිය ලැබුවත් එයා හරියට පෙරේතෙක් වාගේ. කටයුතු කරන්නේ ජීවිතයත් හරියට ඒ වාගේ. බියකරු ස්වභාවයක් ඇතුව. ඒ දරුණු කර්ම විපාකයක් අපි උදාහරණයක් හැටියට ගනිමු. සාධක ඉදිරිපත් කර ගන්නකොට කර්මේ කලු කර්මයක්. ඒ කාලේ බරණැස් නුවර රජතුමාට හිටිය පුතේ කිතව කියලා මහා කේන්ති සහගත චරිතයක්, කෝපයටපත් වෙන චරිතයක්. මේ නිතරම කෝපයටපත් වෙන කිතව රාජපුත්‍රයා දවසක් අස්ව රථේ නැගලා උයනට යනකොට පසේ බුදුහාමුදුරු නමක් පිණ්ඩපාත යනවා වඩිනවා. ඔහුගේ නපුරු ගතිය නිසාම ඔහු කරන්නේ කලු කර්මමයි. ඔහු එනකොට හැමෝම පාරෙන් ඉවත් වෙනවා. කාණු වලට බහිනවා, හැංගෙනවා. මොකද ඔහුගේ හැසිරීම ඊටාම දරුණු හැසිරීමක්. පසේ බුදුහාමුදුරු මේ කිසිවක් ගණන් ගත්තේ නැහැ. උන්වහන්සේ මහා මග වඩිනවා. දැන් මේ කිතව රාජකුමාරයා කල්පනා කරනවා අනිත් හැමෝම මට බයයි. කණුවට බහිනවා, හැංගෙනවා. මෙයා විතරක් මොකද කිසිම චකිතයක් නැතුව මා ඉස්සරහට එන්නේ. ඔහුගේ රෞද්‍ර භාවය, ඔහු කරන රෞද්‍ර ක්‍රියාවල ස්වභාවය සමග ඔහුට රෞද්‍ර සිතිවිලි නිර්මාණය වෙනවා. ඔහුගේ රෞද්‍ර සිතිවිල්ල ඔහු කලු කර්මයකට මෙහෙවනවා. කලු කර්මයේ මෙහෙවනකොට ඔහු අසු පිටින් බැහැලා අසරතෙන් බැහැලා පසේ බුදුහාමුදුරු ළඟට ගිහිල්ලා කොබලන්න ආහාර පිණ්ඩපාත ලැබුණාද? ඔව් මේ ලැබිලා තියෙන්නේ කියලා පාත්‍රය අරගත්තු ගමන් පොළවේ ගැහුවා. සුළුපටු කෙනෙක්ගේ පාත්‍රය නෙමෙයි මේ ආහාරات සමග පොළවේ ගහන්නේ පසේ බුදුහාමුදුරු නමකගේ පාත්‍රයයි. ඔන්න මහා දරුණු කලු කර්මයක් ඔහු කලු සිතින් කරගත්තා. ඒ දරුණු කලු කර්මය කරගෙන අසුපිට උජාරුවෙන් නැගලා ආපහු යනකොට වැඩි දුරක් ඔහුට යන්න හම්බුනේ නැහැ. ඒ කලු කර්මේ දරුණු විපාක ඔහුට පළ දුන්නා. පසේ බුදුහාමුදුරන්ගේ ඇස් මානෙන් ඉවත් වූ ගමන් ඔහුගේ ශරීරේ මහා දැවිල්ලක් ඇති වෙනවා. ඒ දැවිල්ල ඇති වෙලා අසුපිටින් වැටිලා අතපයත් කඩාගෙන
මැරිලා ගිහිල්ලා අවීචී උත්පත්තිය ලැබෙනවා. ඒ මොහොතේම වැඩි කාලයක් ඒට ගත උනේ නැහැ. කලු කර්මය කලු විපාක නිර්මාණය කරන්නේ. අත්තිපුන්න කම්හං කන්හං අත්තිපුන්න කම්මං කන්හං කන්හ විපාකං. කලු කර්මයක් කළා කලු විපාකයක් ඔහුට ලැබුණා. ඒකේ විපාකය කොච්චර දරුණු වුණාද කියනවා නම් ඒ අඳුරු විපාකය ඒ රෞද්‍ර විපාකය ඔහුට සංසාරේ මහා දීර්ඝ කාලයක් විපාක දීලා අපේ බුදු පියාණන් වහන්සේගේ කාලේ ආනන්ද හාමුදුරුවෝ ඒ කාලේ කුණ්ඩී කියන නුවර සානුවාසී පර්වතයේ වැඩ හිටියා. මෙයා උපදිනවා දීවර ගම්මානයක. ඒ දීවර ගම්මානේ ඉපදුනාම මව් කුසක ඊටාම රූපේ ඊටාම කැතයි අප්‍රසන්නයි. කළු රූපයක් ඔහුට ලැබිලා තියෙන්නේ. අප්‍රසන්න රූපයක් ඔහුට ලැබිලා තියෙන්නේ. ඒ කළු කර්මයේ විපාක හැටියටයි. ඊළඟට ඔහු මව් කුසේ ඉන්නකොට ගෙදර අයට ආහාර හිඟ වෙනවා. කොන් වෙලා ඒ අම්මා කොහොම හරි මේ දරුවා අමාරුවෙන් බී කළා. දුවපැන ඇවිදින්න පුළුවන් කාර්ය වෙනකම් දහදුක් විඳලා හදා හැදුවා. ඥාතීන් අහිමි වුණා. සියල්ල අහිමි වුණා. අන්තිමට අම්මා කියන පුතේ උඹ වෙනුවෙන් මම නොවිඳිනා දුක් විඳා. තව දුරටත් මේ මට දුක උහුලන්න බෑ. ඒ නිසා උඹ හොයාගෙන කාපන්. මම යනවා මගේ ඥාතීන් ළඟට කියලා. තනි කළා. දැන් ඉතින් අපි අම්මට බයිනවා. මේ ගෑණි මේ අම්මන්ටි නේද? මේ දරුවා දාලා ගියානේ. අසරණද? අපි බලන්නේ එක පැත්තක් විතරයි. හැම විට අපි යමක බලන්නේ එක පැත්තක් විතරයි. යම් දෙයක් සිදුවීමට කර්මයේ බලපෑම වපුරපු දේ අස්වැන්න අපිට සංසාරේ ලැබෙනවා. ඒකනත් අපිට හිතවිලි ගන්න ඕනේ. කෙලින්ම සම්පූර්ණයෙන්ම අපි එකවරට කෙනෙකුට චෝදනා කරනවා. ඇයි මේ අපරාධය කළේ? නෑ. ඒකට හේතු හොයලා බලන්න ඕනේ. යම් ප්‍රශ්නයක් යම් ගැටලුවක් ඇති වුනහම හැම විටම හේතුව හොයන්න පුරුදු වෙන්න ඕන. එකවරට එක පැත්තකට පමණක් චෝදනා කරන්න යන්න එපා, බනින්න යන්න එපා. බොහෝ විට අපටත් ওই ගැටලු වෙනවා ස්වාමීන් වහන්සේලාට. එක පැත්තක් ගැන ඉඳලා පතුරු ගහනවා අපිව. හේතුව හොයන්නේ නැතුව. මේක මහා අසාධාරණයක්, වැරදි තීන්දුවක්. වැරදි දෝෂාරෝපණයක්. විපාකයක ලැබෙනවා. ඒ නිසා අර අම්මා දහදුක් විඳලා හැදුවේ නොවිඳිනා දුක් විඳා. දුවපැන ඇවිදින්න පුළුවන් කාලේ වෙනකන් හදලා දරුවට කිව්වා පුතේ උඹ වෙනුවෙන් තවත් මට මේ දුක උහුලන්න බෑ. උඹ හොයාගෙන කාපන්. දැන් මේ දරුවා තනි වුණා. කසල ගොඩක් ළඟ ඉන්නවා. කුණු ගොඩක් අවශ්‍යමින් ආනන්ද හාමුදුරුවෝ පිණ්ඩපාතේ වඩිනවා. ආනන්ද හාමුදුරුවෝ පිණ්ඩපාතේ වඩිනකොට මේ කුණු ගොඩේ කසල ගොඩේ කුණු අවශ්‍යමින් කන්ට හොයන මේ දරුවා දැක්කා. දැකලා අහනවා ආනන්ද හාමුදුරුවෝ දරුවෝ මහාන වෙන්න කැමතිද? මහාන වෙන්න කැමති කවුද මාව මහාන කරන්නේ? අම්මත් මාව දාලා ගියා. ඉතින් මම බොහොම දැන් කෑම හොයාගෙන කන්න මට සිද්ධ වෙලා. ආනන්ද හාමුදුරුවෝ කියනෝ මම මහාන කරන්න. ඒ එතන මහා ශක්තිමත් ගුණ ධර්මයයි. ගුණ ධර්ම ඇති තැනයි. ඒ නිසා ධර්මය ඇති තැන ක්‍රියාත්මක වෙන කර්මය හොඳ ක්‍රියාවක්. සුක්ඛ කම්ම සුදු කර්මයක්. එතකොට ආනන්ද හාමුදුරු මේ දරුවා එක්කගෙන ගිහිල්ලා පැවිදි කළා. පැවිදි කළ දවසේ ඉඳලා ආනන්ද හාමුදුරුන්ට දානි ලැබින්නේ නැහැ. මෙයත් එක්ක පිණ්ඩපාතේ ගියාම ආනන්ද හාමුදුරුත් එන්නේ හිස්සති.
සතියක් දෙකක් යනකොට ආනන්ද හැමදුරු තේරුම් ගත්තා මෙයාගේ කොතනක හරි වැරද්දක් දුර්වලකමක් ඇති. මේක හදන්න බුදුහාමුදුරු ළඟට අරගෙන යන්න ඕනේ. ඒ නිසා ආනන්ද හාමුදුරු අර පුංචි හාමුදුරුත් අරගෙන බුදු පියාණන් වහන්සේ ළඟට ගියා. බුදුහාමුදුරනේ මහපාරේ ඉඳලා මම මෙයා පැවිදි කළා. පැවිදි කළ දවසේ ඉඳලා මටත් ආහාර ලැබීම හුඟක් දුර්වල වුණා. බොහොම අමාරුවෙන් තමයි කැම ටිකක් ලැබුණේ. පින්ඩපාතේට දානි ටිකක් ලැබුණේ. මොකක් හරි දුර්වලතාවයක් ඇති. ඔව් ආනන්ද මෙයාගේ සංසාරේ ලොකු දුර්වලකමක් තියෙනවා. ඒක හදන්න ඕන. ඒක සකස් කරන්න ඕන. කර්මයට යට වෙලා කර්මයටම පිට දීලා කර්මයේ මැත්තේම නැහින්න ඕන කියලා උන්වහන්සේ අපට දේශනා කරන්නේ. කර්මයේ ජය ගන්න. කර්මයේ ජය ගන්න. ඒ නිසා බුදුරජාණන් වහන්සේ ආනන්ද හාමුදුරුවන්ට කියනවා ආනන්ද ඔබ සානුවාසී පර්වතයට යන්න මම මෙයාට උපදෙස් දෙන්නම්. බුදුහාමුදුරුව ඒ මොහොතේම මේ පොඩි හාමුදුරුවන්ට දුන්නා පාත්‍රයක්. ඒ පාත්‍රයේ සෙමිසේ පාත්‍රයක් නෙවෙයි එදා පොලේ ගහපු පාත්‍රයයි. පසේ බුදුහාමුදුරුවන්ගේ ආහාරත් එක්ක පොලේ ගහපු පාත්‍රයයි. ඒ නැවත නිර්මාණය කරන්න පුළුවන් එකම සමතා බුදුහාමුදුරුව පමණයි. ඒ නිසා බුදුරජාණන් වහන්සේ ඒ පාත්‍රය දීලා කිව්වා අද ඉඳලා හැන්ද වෙනකන් පන්සලේ වැඩ සිටින වැඩිහිටි ස්වාමීන් වහන්සේලාට පාවිච්චි කරන්න වතුර පුරවන්න. පොඩි හාමුදුරු පාන්දරම පිටත් වෙන පාත්‍රෙත් අරගෙන ගඟට ගිහිල්ලා වතුරු ගෙනෙල්ලා වතුරු භාජන කොම පුරවනවා. දවල් වෙනකොට දහඩිය මුරුත්තේ දාගෙන නවත්වන්නේ නැතුව වතුර පුරවනවා. එහෙම ටික දවසක් යනකොට මොකද වන්නේ? පව ටික කැපි යනවා. කාටද වතුර පුරවන්නේ? රහතන් වහන්සේලාට පාවිච්චි කරන්න. මූණ කට හොදන්න, නාගන්න, සිවුරු හොද ගන්න මේ කටයුතු වලට වතුර පුරවනවා. දඬුවම විඳින්න වෙනවා. නිකන් තොටෙල් එක දාලා නලවල හරියන්නේ නැහැ. කරපු අකුසල කර්මයේ විපාක ගෙවන්ට නම් ඒ විපාක ගෙවිය හැකි හොඳ කර්ම ක්‍රියාත්මක කරන්න ඕනේ. අර අකුසල කර්මයේ විපාක ගෙවෙන්න බුදුහාමුදුරු හොඳ කර්මයක් හඳුන්වා දුන්නා. ඒ හොඳ කර්මය හඳුන්වා දීමෙන් පොඩි හාමුදුරුවන්ගේ අර අකුසල කර්මයේ විපාක ටික කැපි යන පටන් ගත්තා. දැන් පොඩි හාමුදුරුවන්ට හැමෝගෙම සිත් ප්‍රසාදයටපත් වෙලා අනේ පොඩි හාමුදුරු කොච්චර මහන්සි වෙනවද? මගදිම පිණ්ඩපාතේ ලැබෙන්න පටන් ගත්තා. විශේෂයෙන් උපාසකම්මලා හුඟක් අනුකම්පාව ඇති කරගෙන පොඩි හාමුදුරුවන්ට මගදී දාණය දෙනවා. දැන් අකුසල කර්මයේ විපාකය ක්‍රමයෙන් කැපි යනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ පව ගෙවුනට පස්සේ කැපිලා ගෙවුනට පස්සේ කමටහන් දෙනවා. නම තිබුණේ පොට්ටපාද කියන නමයි. කකුලක් කොර ගහන්න නැති පොට්ටපාද කියලා නම වැටෙන්න අකුසල කර්මයේ විපාකයේ හැටියට බවුන් වඩලා උතුම් රහත් ඵලයටපත් වුණා. අකුසල කර්මයක් කන්න විපාකං සමහර කර්මවල කළු කර්මය සිද්ධ කළාම කළු විපාක විඳින්න වෙනවා. කළු කර්ම සිද්ධ කරාම කළු විපාක විඳින්න සිද්ධ වෙනවා. අපි හිතනවා දැන් සමහර දේවල් අපි සිද්ධ කරගත්තාම ඒවා අපින් කැපිලා යයි කියලා. සමහර විට පුණ්‍ය ශක්තිය බලවත් වුණොත් විපාක දෙන්න අවස්ථාවක් නොලැබුණොත් සමහර කර්ම කැපී යන අවස්ථා තියෙනවා. දැන් උදාහරණයක් ඇටියට ගත්තාම අඟුලිමාල
දහසකට වැඩි මිනිසුන් මැරුවා. මේක විපාක දෙන්න විදිහක් නැති වුණා. අඟුලිමාල පැවිදි වෙලා රහත් වුණාට පස්සේ. ඒ නිසා කැපී ගියා. කරපු අකුසල කර්මවල විපාක කැපී යන්න පුළුවන් හොඳම ශක්තිය තියෙන්නේ මහා කුසල ශක්තියේ විපාකයටයි. ඒ නිසා පුංචි පුංචි වශයෙන් විපාක ලැබුණට සමහර විට අඟුලිමාල හාමුදුරුවෝ පිණ්ඩපාතේ වැඩියහම කපුටෙකුට ගහන ගලක් ගිහිල්ලා උන්වහන්සේගේ ඔළුව වැදිලා තුවාල වෙලා පන්සලට ඇවිල්ලා තියෙන ලේ ගලාගෙනයි. ඒ විදිහේ විපාක ටිකක් ලැබුණා මිසක් සසර අවසන් කළ නිසා උන්වහන්සේ උතුම් රහත් ඵලයට පස්සෙලා දහස් ගණන් මැරු මලකඳන් වල විපාක ලැබුණේ නැහැ. එතකොට ඒ නිසා අපි තේරුම් ගන්න ඕන මේ කර්මයේ බලපෑම කොච්චර අපට සාධකයක් බවට පත් වෙනවද? අපි කළු කර්ම කරොත්, වැරදි කර්ම කළොත්, කයින් වචනයෙන් සිතින් ඒකේ විපාක අපට විඳින්න වෙනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පුන්නට කතමංච පුන්න සුක්ඛං සුක්ඛ විපාකං. පුන්න මොකද්ද? සුදු කර්මය සහ සුදු විපාක. සුදු කර්ම නම් උන්වහන්සේ දේශනා කරනවා කාරුණික කායික ක්‍රියාවන්ගෙන් කටයුතු කරනවා. කාරුණිකව කායික ක්‍රියාවන්ගෙන් යුක්තව කටයුතු කරනවා. ඔහු කරන හැම වැඩේම හොඳයි. කාරුණික සිතින් ඔහු කටයුතු කරන්නේ. කරුණාවෙන්මයි ඔහු ක්‍රියාත්මක වන්නේ. ඔහුගේ වචනේ ඊටම කාරුණිකයි. පාවිච්චි කරන හැම වචනයක් තුලම කරුණාවෙන් පිරුණු බවක් තියෙනවා. කාරුණික වචන පාවිච්චි කරනවා. ඒ වගේම සිතවිලි සිත කාරුණික සිතක්, කරුණාවන්ත සිතක්. කාරුණික සිතින් ඔහු නිතරම හිතන්න පටන් ගන්නවා, කටයුතු කරනවා. අන්න එතකොට ඔහුගේ හැම දෙයක්ම සුදු ක්‍රියාවන් බවට පත් වෙනවා. ඒ සුදු ක්‍රියාවන් බවට පත් වෙනකොට ඔහුට ඇතිවෙන විපාකයක් සුදු විපාකයක්. ඒක බුදුහාමුදුරු උපමා කරන්නේ සේයතාපි දේවා සුබකින්නා. මානිනි සුබකින්න කියන බ්‍රහ්ම ලෝකේ දෙවියන් හා සමානයි කිය. සුබ්‍ර වර්ණය, සුදු පාට වර්ණය, සුබකින්න දෙවියන් බ්‍රහ්මයන් සුදු පාටින් යුක්තයි. හරියට සුදු කර්මයේ විපාකයක් සුබකින්න දෙවියන් බ්‍රහ්මයන් වාගේ කියලා. සුදු විපාක නිර්මාණය කරනවා. ඉතිකෝ පුන්න භූතා භූතස්ස උප්පත්ති හෝති. යං කරෝති තේන උප්පජ්ජති. යමක් කරයිද ඒ අනුව උපතක් නිර්මාණය වෙනවා. උපන්න මේතං පස්සා පුසන්ති. උපන්නාම ඒ කර්මයේ විපාකේ ස්පර්ශ කරන්ට වෙනවා. ඒ කර්මයේ විපාකයේ Tamanට ස්පර්ශ කරන්ට වෙනවා. ඒවම් පහම් පුන්න කම්මදායාදා සත්තාති වදාමි. උනෝම තමයි පුන්න කර්මයේ දායාදය අපට හිමිකම් නිර්මාණය කරන්නේ, ඇති කරන්නේ කියලා. කර්මයෙන් සකස් වූ සත්වයා ඉබඳු සත්වයෙකුගේ උත්පත්තියට යනවා. අපි මේ ලෝකයේ තුල ජීවත් වන ආකාරය අපිට කියනවා මිනිස්සු හැටියට ඔක්කොම වැඩ කරන්නේ නැහැ. මනුෂ්‍ය ලෝකයේ මිනිස්සු හඳුන්වලා දෙන ක්‍රම කීපයකින් මනුස්ස පේතේ ඉන්නෝ, මනුස්ස තිරච්ඡානී ඉන්නෝ, මනුස්ස නේරයිකේ ඉන්නෝ, මනුස්ස නිරිසතුන්, මිනිස් වෙසින් සිටින්නා වූ මනුස්ස තිරිසනුන් ඉන්නෝ, මනුස්ස නිරිසතුන් ඉන්නවා, මනුස්ස ප්‍රේතයන් ඉන්නවා. ඊළඟට මනුස්සයන් ඉන්නවා. මිනිසුන් හැටියට ඉපදිලා මිනිසුන් හැටියට වැඩ කරනවා. ඊළඟට කියනවා මනුස්ස දේව, මිනිසුන් හැටියට ඉපදිලා දෙවියන් හැටියට වැඩ කරන මිනිස්සු ඉන්නවා. එනිසා අපි වැටෙන්නේ ඔතනින් කොතනටද කියලා තීරණය කරන්නේ, තීන්දුව ගන්න කුමක්ද, කවුද? බාහිර ලෝකේ ඉන්න කවුරුවත් නෙවෙයි. බාහිර ලෝකේ අපි එක එක්කෙනාට සම්මාන දෙන්න පුළුවන්. මහා දානපති නේද? නමුත් ඔහු ඒ දුන්න කියලා අර කියන මනුස්ස දේව තත්වයට පත් වෙනවද කියලා හිතන්න ඕනේ.
තමන් කරන හැම දෙයක් තුළම ඒ සුදු භාවයේ නිර්මාණය වුණොත් තමයි ඔහු මනුස්ස දේව තත්වය නිර්මාණය කරගන්නේ. ඒ වගකීම තමන් සතු දෙයක්. ඔබ විසින්මයි මේ මනුස්ස ජීවිතය ඒ කර්මය තුලින් ඒ තත්වයට පත් කරගන්නේ. ඔබ කරන ක්‍රියාව තුල, ඔබ හිතන සිතිවිලි තුල, ඔබ කියන වචන තුල තමයි ඔබ විසින් ඔබව නිර්මාණය කරගන්නේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා නන්දිය සිටුතුමා බරණැස් නුවර කරපු කුසල ධර්ම අනුව එතුමන්ට දිව්‍ය ලෝකයේ දිව්‍ය විමාන මනුලොව ඉන්නකොටම පහළ වෙනවා. අන්න මනුස්ස දේව. එතුමා කරපු පින්කම්බල විපාකය අනුව එතුමන්ට මුගලන් මහරහතන් වහන්සේ දිව්‍ය ලෝකයට වැඩි අවස්ථාවකදී ඊටාම සෝභා සම්පන්න දිස්නේ ගහන අනිත් දෙවියන්ගේ දිව්‍ය විමාන වලට වඩා අතිශය සම්භාවනීය දිව්‍ය විමානයක් දකිනවා. උන්වහන්සේ දිව්‍ය විමානයේ ළඟට ගිහිල්ලා අහනවා ඉන්න කවුද මේ දිව්‍ය විමානයේ අයිතිකරු? ඒ දිව්‍ය විමානයේ ඒ වෙලාවේ බාහිරව කටයුතු කරන අය කියනවා මේ දිව්‍ය විමානයේ අයිතිකරු තාම මනුෂ්‍ය ලෝකේ ඉන්නේ. එයා තමයි නන්දිය සිටුතුමා. නන්දිය සිටුතුමාට ඇවිල්ලා කියනවා සිටුතුමනි චිරප්පවාසින් පුරිසං දුරතෝ සොත්ති මාගතං ඥාති මිත්තා සුහජ්ජාච පතිගණ්හන්ති ආගතං තතේව කත පුඤ්ඤම්පි. දුර ඉඳලා කෙනෙක් කෙනකොට ඥාතීන් ගිහිල්ලා ගුවන් තොටුපළට මල් මාල දාලා පිළිගන්නවා වාගේ කරපු කුසල කර්මය බලා ඉන්නවා මල් මාල දාලා පිළිගන්න කුසල කර්ම සිද්ධ කරගත්ත එක්කෙනා එනතුරු ඒ නිසා මනුෂ්‍ය ලෝකයේ තුලම ඔහු දේවත්වය නිර්මාණය කරගත්තා. මිනිස් දෙවියෙක් හැටියට කටයුතු කළා. ඉතින් ඒ වගේ කතමංච පුන්න කම්මං කන්න සුක්ඛං කන්න සුක්ඛ විපාකං පුන්න තුන්වන අපට බලපාන සාධකේ කර්මේ තියෙනවා. ඒ තමයි කන්න සුක්ඛං කන්න සුක්ඛ විපාකං සුදු කළු දෙකම මිශ්‍ර වුණු දේවල් කර්ම. සුදුත් තියෙනවා කළුත් තියෙනවා. විපාක ලැබෙනකොටත් එහෙමයි සුදු කළු දෙකම විපාක නිර්මාණය වෙනවා. ඇතම් කෙනෙක් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දරුණු වූ කාරුණික වූ ක්‍රියාවන් කරනවා. සමහර වෙලාවට ඔහු දරුණු වැඩ කරනවා. හැබැයි සමහර වෙලාවට ඔහු හොඳ වැඩත් කරනවා. එතකොට ඔහුට සුදු කළු දෙකම මිශ්‍ර වෙලා තියෙනවා. ඊළඟට ඔහු දරුණු වූ කාරුණික වූ වචන පාවිච්චි කරනවා. බොහෝ විට අපි වැටෙන්නේ එතැනට තමයි. සුදු කළු දෙකම ඇති අය. නේද? හැම වෙලාවෙම අපි හොඳින් කතා කරන්නේ නැහැ. කේන්ති ගියාම නරකින් කතා කරනවා. නපුරු භාෂාවෙන් කතා කරනවා. බොහෝම වැඩිම පිරිසක් ලෝකයේ සමාජයේ තුල ඉන්නේ සාධකයක් හැටියට කර්ම සාධකයේ බලපෑම මත මෙන්න මේ සුදු කළු දෙක මිශ්‍රව ගමන් කරන අය. ඒ වගේම දරුණු කාරුණික වූ මානසික ක්‍රියාවන් නැතුව වැඩ කරනවා. ඔහුගේ සිතවිලි සමහර වෙලාවට හුඟක් හොඳයි. සමහර වෙලාවට ඒ සිතවිලි හුඟක් දරුණුයි. එතකොට ඒම ගත්තාම කොසඹෑ නුවර උදේන් රජුගේ උත්තර කියන ඇමතිතුමාගේ ලක්ෂණ අපට පැහැදිලි කරලා දෙනවා. ඉතින් ඒවා පැහැදිලි කරන්න තරම් විග්‍රහ කරන්න දැන් කාලය ඇත්තේ නෑ. කාලේ ඉක්මලා ගිහිල්ලා. මම ඒ නිසා හතරවෙනි කාරණාවට යනවා. හතරවෙනි කාරණාවෙන් පැහැදිලි කරන්නේ අපට කර්මයේ සාධකයේ හතරවෙනි බලපෑම කතමංච පුන්න කම්මං අකන්නං අසුක්ඛං අකන්හා සුක්ඛ විපාකං කම්මක්ඛයාය සංවත්තති. පුන්න හතරවෙනි සාධකයේ තමයි කම්මං කර්ම තියෙනවා අකන්නං අසුක්ඛං කලුත් නෑ
සුදුත් නැහැ. කළුත් නැහැ සුදුත් නැහැ. ඔහු විසින් සිද්ධ කරගන්නා වූ කර්මය කළුත් නැති සුදුත් නැති විපාක නිර්මාණය කරනවා. කළුත් නැති සුදුත් නැති විපාක සිද්ධ කරගන්නේ කොහොමද කියලා අපි හඳුනා ගන්නකොට අඳුරු විපාක ඇති චේතනාවන් ඇද්ද ඒ වගේම දීප්තිමත් විපාක ඇති එයත් ප්‍රහාණය කිරීම සඳහා හේතු වන්නේද මේ කර්ම සාධකයේ බලපාන්නේ රහතන් වහන්සේටයි. රහතන් වහන්සේ තුල කළුත් නැති සුදුත් නැති ක්‍රියාවන් තමයි සිද්ධ වන්නේ. දැන් අපි උදාහරණයක් ගත්තාම රහතන් වහන්සේ බුදුහාමුදුරන්ට මල් පූජා කරනවා. ඒක සුදුත් නැත කළුත් නැත. සුදුත් නැත කළුත් නැත. මක් නිසාද විපාකයක් ඇත්තේ නැහැ. විපාක නැහැ. ඒක ක්‍රියාසිතක් පමණයි. ඉතින් සුදුත් නැති කළුත් නැති කර්ම සිද්ධ කර ගැනීමේදී දැන් අපි බොහෝ විට ගත්තාම රහතන් වහන්සේලා හුඟක් සමාජ සේවා ධර්ම දේශනා කරනවා. මේ කටයුතු කොයි දේ සිද්ධ කළත් උන්වහන්සේලාට ඒකේ විපාකයක් බලපාන්නේ නැහැ. ඒවට අපි කියනවා ක්‍රියාසිත කියලා. උන්වහන්සේලාගේ සිත ක්‍රියාත්මක වුණා එතනින් ඒක අවසන්. ඒකට නිර්මාණය වෙන විපාකයක් ගොඩ නැගෙන්නේ නැහැ. ඒ නිසා සුදුත් නැති කළුත් නැති විපාක බවට ඒවා කර්ම බවට ඒවා පත් වෙනවා. ඉතින් ඉබඳු සිත් අප තුල නිර්මාණය කරගන්නේ අපිත් යම් දවසක රහත් ඵලයටපත් වුණාමයි. ඔන්න ඔය කියන ක්‍රමවේද හතරට තමයි මේ කර්ම සාධකය අප ජීවත් වන කාලය තුල අපට බලපාන්නේ. ඒ නිසා අපි එයින් තෝරා ගන්න ඕනේ අපි කොයි විදිහේ කර්ම නිර්මාණය කරන්න ඕනද? සුදු කළු මිශ්‍ර කර්ම බොහෝ විට අප තුළ නිර්මාණය වෙනවා. සමහර විට සුදු කළු මිශ්‍ර කියලා කිව්වහම දානයක් උනත් දීලා සමහර විට මෙන්න පස්සේ බයිනවා. නේ? දොස් කියනවා. එතකොට සුදු කළු දෙකම මිශ්‍ර වෙලා. දැන් සමහර විට ගත්තාම මේ කාලේ අපුත්තක සිටුතුමාගේ කතාව කියවනකොට එතුමන් සිටුවරයා රාජකාරියට යන්න ලේස්ති වෙනකොට පස්සේ බුදුහාමුදුරු පිණ්ඩපාතේ වඩිනවා. පිණ්ඩපාතේ වැඩියාම ඔහු සිටු දේවියට කියනවා දෙවිය මේ ශ්‍රමණයාට පිණ්ඩපාතේ දෙන්න. සුදු කර්මයක්. පිණ්ඩපාතේ අරගෙන එනකොට පස්සේ බුදුහාමුදුරු ආපහු බලනවා පාත්‍රේ. කෝ බලන්න? අපරාධේ මෙච්චර හොඳ කෑමක් දීලා තියෙනවා. අන්න මේ කළු කරගත්තා. සුදු කළු දෙකම මිශ්‍ර කරගත්තා. සුදු කළු දෙකම මිශ්‍ර කර ගැනීමේදී විපාකත් ඒ විදිහට බලපෑවා. දෙන්න කියාපු එකට හත්වතාවක් දිව්‍ය ලෝක උත්පත්තිය ලැබුවා. හත්වතාවක් සවැත් නුවර සිටු পদවිය ලැබුවා. කළු කරගත් එකේ විපාකේ කොහොමද ලැබුණේ? කෝටි ගණන් වස්තුව තිබිලත් කවදාක්වත් හොඳ කෑමක් කන්න හිතක් ඇති වුණේ නැහැ. කාඩි හොද්දයි නිවුඩු හාලේ බතුයි හැමදාම අඹරනවා. මහා වස්තු සම්භාරයක් තිබුණත් කවදාක්වත් හොඳ ඇඳුමක් ඇඳේ නැහැ. මොකද හේතුව කර්මයට සුදු කළු දෙකම නිර්මාණය කරගත්තා. විපාකත් ලැබෙන්නේ විදිහටමයි. ඒ නිසා යම් කිසි කෙනෙකුට පුළුවන් නම් අති පුන්න කම්මං සුක්ඛං සුක්ඛ විපාකං සුදු කර්ම කරලා සුදු විපාක ලබන්ට. එය විශිෂ්ට ගණේ නිර්මාණයක් බවට පත් වෙනවා. හොඳ විපාක අප තුල ඇති කර ගන්නට හේතු සාධක බලපාන නිසා කර්මය කියන්නේ බුදුරජාණන් වහන්සේ අපට කර්ම සාධකය හැම වෙලාවෙම අපට බලපාන ප්‍රධාන සාධකයක් බවට පත් කළා. ඉතින් ඒ නිසා අපි කරන කර්ම කයින් වචනෙන් සිතින් අපි කරන දේවල් හැම විට පරිස්සම් කරගෙන ප්‍රවේශම් කරගෙන හොඳ හිතක් නිර්මාණය කරගෙන වැඩ කළොත්
අපේ කර්මය වර්ධින එකක් බවට පත් වෙන්නේ නැහැ. ඒ නිසා අපි අපේ කර්ම පිරිසිදු එකක් බවට පත් කරගෙන ඒ තුලින් අපේ විපාක සුදු එකක් බවට පත් කරගෙන කර්ම සාධකයේ අපට විවිධාකාරයෙන් බලපානවා. ඒක කර්මයේ ප්‍රධානම වගකීම තමයි. කර්මය අපට දෙන ප්‍රධාන වගකීමක් තියෙනවා. කම්මසකා මානව සත්තා කම්ම යෝනි කම්ම බන්දු කම්ම පටිසරණ කම්මං සත්තේ විභජති යදිදං හීනප්පනීතතයි. අපිව බෙදා වෙන් කරලා කුඩු පට්ටම් කරලා දාන්නේ මේ කර්මයේ විසින්. ඒ නිසා කර්ම සාධකෙදී අපිට කියනවා අපට කර්මය විසින් කරන ප්‍රධානම සාධකය තමයි චුතිසිත සහ ප්‍රතිසන්දිසිත ලබා දීම. කර්මයට අයිති ප්‍රධාන රාජකාරිය බවට පත් වෙනවා. අපි මොනතරම් තත්වයක හිටියත් අන්තිම අවස්ථාවේ අවසාන හිත අපට ගෙනත් දෙන්නේ කවුද? කර්මයයි. ඕක තේරුම් ගන්න බැරි අය තමයි කිව්වේ මවනවා කියලා. බුදුරජාණන් වහන්සේ අපට දේශනා කරන්නේ කර්ම සාධකයේ ඊටාම ශක්තිමත් බලපෑම ප්‍රබලම සාධකය අපි කොයිතරම් විදිහට ජීවත් වුණා. දැන් උදාහරණයක් ඇටියට අපි ගත්තාම මෙහෙම මහදන සිටුවරයා ඒ කාලේ තාත්තගේ සම්පත් කෝටි ගණන් ලැබුවා. අම්මා තාත්තා ඉගෙනුවේ නෑ දරුවට. මෙයාගේ પરම්පරා 7කට දේවල් අපි හම්බ කරලා තියෙන. ඒ නිසා අධ්‍යාපනය දුන්නේ නෑ. මෝඩ පුතෙක් හැදුවා. අධ්‍යාපනය නොදී. ඇයි මේ කෝටි ගණන් ධනය ඇති ඔහු මැරෙනකම්ම පාවිච්චි කරා. නමුත් මේ මෝඩ පුතා තරුණ වයසට එනකොට මුදල් පරිහරණය කරේ ඊටාම වැරදි විදිහට විනාශකාරී විදිහට. තාත්තලම්මල හිතා හිටියේ දවසට 1000ක් පාවිච්චි කරයි මසුරන්. මේ යෝධයා දවසකට මසුරන් ලක්ෂයක් පාවිච්චි කරා. මේ විදිහට ඔක්කොම සම්පත් හිඳිලා ගියා. සම්පත් හිඳිලා ගියාට පස්සේ මහපාරට වැටුණා. තමන් හිටි සිටු මාලිගාවත් තමන්ට අහිමි වුණා. කරන තරමක් තමන්ගේ ක්‍රියාවන් වල දුර්විපාක දරුණු ලෙස විඳින්න සිද්ධ වුණා. අන්තිමට මහමග අම්බලමක ඉන්නකොට හොරු කල්ලියකට අහුණා. මොකද බං ඔච්චර ලොකු කඳ බඩක් තියාගෙන කම්මැලිකමට අලසකම ඉන්නේ අපිත් එක්ක එකතු වෙයන්. ඔබට හම්බ කරන්න පුළුවන්. හොර කල්ලියත් එක්ක එකතු වුණා. දවසක් ගියා බින්දින්ට ගියා. ගියක් බින්දින්න ගියාට පස්සේ රාජපුරුෂයන්ට අහුණා. අනිත් හොරු ටික පැනලා ගියා. මෙයා විතරක් තාම මෙයාට හොඳට අත්දැකීම් නැහැනේ හොරකමට. ඒ නිසා මෙයා අහු වුණා. රජතුමා ළඟට ගෙනිච්චාම තීන්දු කළා හිස ගසා දාන්න. හිස ගසා දාන්න. දැන් මේ විදිහේ වැරදි වැඩ රාශියක් හොරකම් රාශියක් වැරදි දේ චරිතේ දරුණු විදියට ක්‍රියාත්මක වුණා. මරන්න ගෙනියනකොට වද බෙර ගහමින් වදමල් පලන්දලා අරගෙන යනකොට මෙයත් එක්ක සල්ලි තීච්ච කාලේ නටපු ගෑණි කෙනෙක් හිටියා. හුඟක් මෙයාගෙන් සල්ලි ගත්ත කෙනෙක්. එයා දැක්ක මෙයා මරන්න ගෙනියනවා. මරන්න ගෙනියනෝ දැකලා එයා කල්ප අපරාධේ. මේ මිනිස්සයා මරන්න ගෙනියනවා හොරකමේ දෙච්ච නිසා. අනුකම්පා හිතක් ඇති වුණා. මෙයා හුඟක් කැමැති අග්ගලා කන්න. ඒ නිසා මැරෙන්න මොහොතක් තියලා හරි මෙයා කන්න කැමැති අග්ගලා ටිකක් මෙයාට දෙන්න ඕනේ. පරණ යාළුකමත් එක්ක හොඳ සිතිවිල්ලක් ඇති කරගත්තා. ඒ නිසා ඉක්මනින් අග්ගල ටිකක් හදාගෙන හිසගසා දමන තැනට අරගෙන ගිහිල්ලා රාජපුරුෂයන්ට කිව්වා රාජපුරුෂයනි මෙයා හරි කැමැති අග්ගලා කන්න. මං අග්ගලත් එක්ක වතුරක් ගෙනාවා. හිසගසා දාන්න කලින් මෙයාට ඒ ටික කන්න දෙන්න. අවසාන කෑම හැටියට අවසානයේ මෙයා ආසම කෑම කන්න දෙන්න. රාජපුරුෂය අදහසට එකඟ වුණා. අග්ගලි ටික අතට දීලා වතුර එකත් අතට දුන්න ගමම්ම ඔන්න කර්මයක් නිර්මාණය වෙනවා. මුගලන් මහරහතන් වහන්සේ නිරෝධ සමාපත්තියෙන් නැගිට වෙලාව. මුගලන් මහරහතන් වහන්සේ බැලුවා කවුරු ළඟට අද යන්නේ. සංසාරේ කොතනක හෝ දවසක සිද්ධ කරගත්ත කුසලයක ශක්තිය ඇවිල්ලා
මුගලන් මහරහතන් වහන්සේ දකිනවා මහදන සිටුවරයා හොරකමේ ගිහිල්ලා හිස ගසා දාන්නයි සූදානම. එයා බැරිලා ගිහිල්ලා අවීචි උත්පත්තිය ලැබෙනවා. බේරගන්න පුළුවන්ද? උන්වහන්සේ බැලුවා ශ්‍රද්ධා හිත තියනවාද? දෙන්න දෙයක් තියනවාද? මේ සියල්ල තියනවා. මොහොතක් පමා වුණේ නැහැ. මුගලන් මහරහතන් වහන්සේ පිණ්ඩපාතේ වැඩම කළා. ඔහිත පහදවා ගත්තා. මං දැන් කොහොමත් මැරෙනවා. මගේ මරණය වළක්වන්න පුළුවන් කිසිවෙක් ඇත්තේ නැහැ. ඒ නිසා මම කන්නම ආස කරන කෑම මගේ අතට ලැබිලා තියෙන්නේ අගල ටිකයි වතුරු ටිකයි මුගලන් හාමුදුරුවන්ට පූජා කළා. අන්තිම මොහොතේ සිද්ධ කරගත්ත කුසලය. ඒ අග්ගල පූජා කරනකොට ඔහුගේ සිතේ මේ අග්ගලා ටික ලැබුණේ අර මගෙත් එක්ක ඒ කාලේ එයාගේ නම තිබුණේ සුලසා කියලා. සුලසා නිසයි මේක තිබුණේ. හිත තිබුණ සුලසාවල ටිකක් කුසල ශක්තියේ බලය ටිකක් අඩු වුණා. පොඩ්ඩක්. සම්පූර්ණයෙන්ම මුගලන් හාමුදුරු කෙරෙහිම මනස යොදවාගෙන පූජා කරා නම් ශ්‍රද්ධා සිතින් හොඳ දිව්‍ය ලෝකේ උපදින්න තිබුණ අවස්ථාව. නමුත් සුලසා ගැන හිතපු එකේට පොඩ්ඩක් අඩු වෙලා බූමාටු දෙවියෙක් වුණායි කියලා. වෘක්ෂ දේවතාවෙක් බවට පත් වුණා. ඔන්න කර්මය. කර්ම සාධකයේ බලපෑම කොච්චර ලෙස තීරණ ගන්නවද? ජීවිතේ දිගු කාලයක් හොරකමේ යෙදිලා හිටියත් අවසාන මොහොතේ කර්මය තීරණය කළා කුසල කර්මයක්. ඒ කුසල කර්මය ලෙහෙසි පහසු එකක් නෙවෙයි. ඊටාම ප්‍රබල එකක්, ශක්තිමත් එකක්. නිරෝධ සමාපත්තියෙන් නැගිටපු මුගලන් මහරහතන් වහන්සේට පූජා ආනිසංස මොහොතින් ලැබෙනවා. ප්‍රතිඵල මොහොතින් නිර්මාණය වෙනවා. ඉතින් කර්මයේ බලපෑම, කර්ම සාධකයේ බලපෑම. එනිසා කර්ම සාධකයේ අපට දෙන මහා පණිවිඩය තමයි අපි කොතරම් කොයි විදියට ජීවත් වුණත් අවසාන මොහොතේ අපට අවසාන සිත චුතිසිත දෙන්නේ කර්මයයි. ඒ කර්මයේම තමයි ඊළඟට අපිට ප්‍රතිසන්දිහිත වෙන කිසිවෙක් අපට ඒ තීන්දුව දෙන්නේ නැහැ. මොන බලය ඇති දෙවියෙක්වත් මැවුම්කාරයෙක්වත් ඒ තීන්දුව අපිට දෙන්නේ නැහැ. ලෝකයේ අපිව නිර්මාණය කරන මැවුම්කරුවා කර්මයයි. ඒ නිසා උන්වහන්සේ දේශනා කරනවා මේ කර්ම සාධකයේ බලපෑම සසර පුරා අපි අරගෙන යන්න ඕනේ. ඒ නිසා මේ කර්මය නවත්තන්න පුළුවන් යම් දවසකද එදා අපි රහත් ඵලයටපත් වුණා. කර්ම විපාක නතර කළ හැකි. අකන්හං අසුක්ඛං කන්න විපාකං. කලුත් නැති සුදුත් නැති කර්ම විපාක අපි ගොඩ නගන දවස. ඒ දක්වා මේ කර්ම බලපෑම අපිට සසර පුරා විපාක දෙමින් ගමන් කරනවා. ඒ නිසා අපි තෝරා ගන්න ඕන අපි සුඛ කර්මද කන්න කර්මද අපේ ජීවිතය තුළ ගොඩනගා ගත යුත්තේ. සුදු කර්ම අපි තෝරා ගන්නවද කළු කර්ම තෝරා ගන්නවද? ඉතින් මේ සාධකය අපිට සංසාරේ පුරාම බලපාන සාධකය හැටියට තේරුම් අරගෙන මෙතෙක් වේලා ධර්ම දේශනාවට සවන් දීමෙන් ලැබූ උතුම් මානිසංස බලයෙන් හැම දිනාටම උතුම් ධර්මාවබෝධයම වේවා කියලා සාදුනාදයක් පවත්වන්න. දැන් හැම දිනාම මේ සිදු කරගත් පින් තමන් නමින් පරලෝසපත් ඥාතීන්ට අනුමෝදන් කරන්න කියන්න. ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු. ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. දෙවියන්ටත් පින් දෙන්න,
ලෝකයාත් සම්බුද්ධ ශාසනයත් හැමදෙනාමත් යහතින් හොඳින් ආරක්ෂා කෙරේවා කියන සිතින් දෙවියන්ටත් පින් දෙන්න. ittavataච amhehi සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බේ භූතා අනුමෝදන්තු සබ්බේ සත්තා අනුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා